ස්ක්‍රීන් එකත් ෂෙයා කරනවා. කොට අපි හම්බෙච්ච පරණ පුරුදු විදිහට තමයි අපි දැන් හම්බෙන්නේ. නමුත් ඒ පරණ පුරුදු විදිහට වඩා මේ විදිහ කියන්නේ ෆිසිකල් විදිහ තමයි ගොඩක් හොඳ ඇත්තටම. නමුත් නේද මම කලින් කිව්වා වගේ අපිට මේ தත්ත්වයට පොඩ්ඩක් හැඩ ගැහෙන්න වෙනවා. හරි මම හිතනවා ස්ක්‍රීන් එක හැමෝටම පේනවා ඇති කියලා. රයිට් කාට හරි ස්ක්‍රීන් එක පැහැදිලි නැත්නම් ඔයගොල්ලෝ දන්නවා දැන් කොහොමද වැඩේ යන්නේ කියන එක. රයිට් මේ විදිහට තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න පටන් ගත්තේ මාත් එක්ක. ඉතින් අලුත් දෙයක් නෙවෙයි නමුත් නේද මේ දේවල් ටික සෙටල් කරගෙන අපි යමු. හරි අන්තිම දවසේ අපි හાર્ඩ්වෙයාර් කොටස් ටික බලලා නෝට්ස් ටික ලියාගෙන මට මතක විදිහට අපි පරිගණක කෙවෙනි ගැන තමයි අද කතා කරන්න තිබුණේ. එතකොට මෙන්න මේ ඝන තත්වයේ උපක්‍රම කියන දෙයට අදාළව තියෙන නෝට් එක අපි ලියාගත්තද මට චුට්ටක් එක වගුවෙන්ස නැත්තේ මෙතනින් නතර කරේ නේද? අර උඩ ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම වගුවෙන්ස නැමැත්තුවේ වගුවෙන් නතර කරේ රයිට් හරි අපි එහෙනම් ටක් ගාලා මේක ලියාගමු මොකද මේක ගැන කතා කරානේ අනුමාත්‍රිකාව දාගන්න ඉක්මනට ඝන තත්වයේ උපක්‍රම solid state devices කියන එකත් වරහන් ඇතුලේ ලියා ගන්න. ඒකට අදාළව මේ පළවෙනි වාක්‍ය ලියා ගන්න. So highlight කරලා තියෙන ටික සල් ලියන්න ඕන. ඔව් පුතේ highlight කරලා තියෙන ටික ලියන්න. මාතෘකාව ලියාගෙන highlight කරලා තියෙන ටික ලියන්න. පොඩ්ඩක් පේන්නේ. ඉන්නේ පුතේ ඔව් ඉන්නේ. හරි. පොත්තාම හම්බුනේ නැති අය ඉන්නවද? හම්බුනේ නැහැ සර්. කමන්න. හම්බුනේ නැහැ සර් තාම. හරි කමන්න. අපි ඔන්න යමු. highlight කරලා තියෙන ටික ලියාගත්තයින් පස්සේ උදාහරණ දෙක ලියන්න ඕනේ. උදාහරණ වල විස්තර කිරීම නෙවෙයි නිකන් නම් දෙක USB සැනලිදාවකය දෙවෙනි උදාහරණය මතක කාඩ්පත්. ලියලා මොකද ලියන්න කිව්වේ? මේ වාක්‍යයට පස්සේ උදාහරණ දෙක ලියා ගන්න. උදාහරණ කියලා දාලා USB සැනලිදාවකය මතක කාඩ්පත්. ඒකේ යටතේ තියෙන මේ විස්තර කිරීම ඕනේ නැහැ.
USB ගැන තියෙන එක පැහැදිලි කරන්න ඕනේ නෑනේ. හරි සර්. හරි. නෑ සර් පොඩ්ඩක්. සර් තාම නෑ සර්. හරි. තව විනාඩියක් දෙන්න තියගන්න. හරි ඉවරද? ඔව් සර්. හරි. right අපි එහෙනම් ඉස්සරහට යමු. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ පෝර්ට්ස් ටික ගැන. ඕගොල්ලෝ මේ පෝර්ට්ස් ගැන කතා දැකලා තියෙනවා. ඒ කියන්නේ මේ අපේ එළියෙන් අපේ peripheral devices අපි ඔකට කියනවා ආචේන උපාංග කියලා. sorry ආචේන නෙමෙයි පිරිවිතර peripherals සිංහල වචන වලට එන්නේ. peripheral devices ඒ කියන්නේ එළියෙන් අපි පරිගණකයට සම්බන්ධ කරන උපාංග ටික තියෙනවා. ඒ උපාංග සම්බන්ධ කරගන්න තමයි හරි ඉසිත මං ඔව් කියන්න මොකද වෙලා තියෙන්නේ කියලා right එතකොට මේ peripheral devices සම්බන්ධ කරගන්න තියෙන පරයන්ත උපාංග කියලා අපි කියන්නේ පරිගණකයේ අවට ඒ කියන්නේ mouse එක keyboard එක printer එක ඔයගලගේ headset එකක් speakers microphone එකක් scanner එකක් ඔය කියන දේවල් තමයි අපි peripheral devices කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ system unit එකට සම්බන්ධ වෙන කොටස් right ඒවා සම්බන්ධ කරගන්න තමයි අපිට මේ ports ටික තියෙන්නේ right. එතකොට මේ ports සාමාන්‍යයෙන් ඕනම කම්පියුටර් එකක් කියලා කියන්නේ මම මෙතනදී කතා කරන්නේ desktop කම්පියුටර් එකක තියෙන system unit එක ගැන. ලැප්ටොප් එකක නම් අපේ කීබෝඩ් එක තියෙන බේස් එක වටේට තමයි අපිට ports ටික දකින්න හම්බෙන්නේ. ඒකේ මේ තරම් ports ඔයගලන්ට දැක ගන්න හම්බෙන්නේ නැහැ. desktop එකක දකින්නවා හා සමානව. දැන් ගිය සතියේ අපි දැක්කනේ කොහොමද තියෙන්නේ කියලා motherboard එකක්. motherboard එකට පාස්සලා තියෙන ports ටික මම ඔයගලන්ට පෙන්නුවානේ. එළියට එන්නේ මොන ටිකද කියන්නේ. අන්න ඒ ටික ගැන තමයි අද අපි ඉගෙන ගන්න හදන්නේ. එතකොට මේ ports ගැන ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා. right බොහෝම පොඩි දේවල් ටිකක් තමයි ඔයගොල්ලෝ නොදන්නේ. එතකොට මුලින්ම කතා කරලා තියෙන්නේ මේ PS2 port එක ගැන. මේ PS2 port එක තාම computers වල connect කරලා එනවා. මොකද මේ PS2 වලට connect කරන්න පුළුවන් ආකාරයේ keyboard සහ mouse තාම අපේ පරිගණක සමාජය ඇතුලේ තියෙනවා. right එනවාට දැන් අලුතෙන් ගන්න keyboard සහ mouse ගොඩාක් වෙලාවට USB connect කරන්න තමයි හදලා ඉවර තියෙන්නේ. එහෙමත් නැත්නම් wirelessly connect වෙන විදිහට. නමුත් මුල් කාලයේදී කම්පියුටර් එකට mouse එකයි keyboard එකයි ආවේ මේ කියන ports දෙකට connect වෙන්න පුළුවන් ආකාරයෙන්. ඔකේ දම් පාට port එක අපි පාවිච්චි කරනවා keyboard එක connect කරගන්න. කොළ පාට port එක අපි පාවිච්චි කරනවා mouse එක connect කරගන්න. right හැබැයි දැන් අද කාලේ අපි අරගත්තොත් ගොඩාක් වෙලාවට මේකට කනෙක්ට් කරන ඒවා හොයාගන්න අපහසුයි. ඔයගලන්ගේ ඉස්කෝලේ වල පරණ කම්පියුටර් ලැබ් එකක් තියෙනවා නම් ඒකේ පාවිච්චි වෙන කීබෝඩ්ස් වල කෙලවරේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඔය කියන පෝට් එකට ගැලපෙන ජැක් එකක් තියෙනවා.
right එතකොට ports වලට connect වෙන්නේ jacks ටික right එතකොට මේ jack එකත් එන්නේ අදාළ වර්ණ දෙකේ right එතකොට ඔකට අපි කියනවා PS2 port එක නැත්නම් PS2 කෙවණිය කියලා parallel port එක තාම අපේ computers වල දකින්න හම්බෙනවා හැබැයි parallel port එකත් අපි ලොකුවට භාවිතා කරන port එකක් නෙවෙයි parallel port එක එන්නේ printer එකක් connect කරගන්න ගොඩාක් වෙලාවට right හැබැයි දැන් අපි අපේ පරිගණකවල පාවිච්චි කරන printers නැත්නම් අපි connect කරගන්න printers ආයෙත් connect වෙන්නේ USB හරහා මේ parallel port එක හරහා connect වෙන ප්‍රමාණය බොහෝම අඩුයි right ආන right හොඳයි සල්විෂ right එතකොට මේ නමුත් ඔයගොල්ලෝ දැනගත යුතු දෙයක් තමයි parallel port එක භාවිතා වෙන්නේ printer එක connect කර ගැනීම සඳහා කියන එක right ඒතර මේක දෙපැත්තේ ඇන වලින් අපිට ඒ port එක connect කරලා ඉවරලා දෙපැත්තෙන් තද කරන්න පුළුවන් මේ තියෙන්නේ ඇනවල ඇන ටික තද කරන්න තියෙන තැන් දෙකක් එතකොට මේතන තියෙන port එකට ගැළපෙන ආකාරයේ jack එකක් printer එකත් එක්ක ඔයගලන්ට හම්බෙන්න ඕනේ මේ කියන parallel port එකත් එක්ක ඔයගලන්ට වැඩ කරන්න අවශ්‍ය නම් right හැබැයි දැන් අපිට හම්බෙන්නේ parallel ports නෙවෙයි අපිට හම්බෙන්නේ දැන් ගොඩාක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ USB port එක තමයි අපේ වැඩ ටික කරගන්න හරි ඊළඟට පුතේ ඒ වැඩේ කරන්න එපා annotate කරන්න එපා මේ screen එක උඩ right හරි ඊළඟට HDMI port එක right දැන් මේ HDMI port එකයි VGA port එකයි DVI port එකයි කියන තුන් දෙනා ගැනම අපිට එකට කතා කරන්න තියෙන මෙතන DVI port එකක් පෙන්නලා නැහැ මම ඔයගලන්ට HDMI එකයි DVI එකයි VGA එකයි එකට පෙන්නන්නම් right පැහැදිලි පින්තූරයක් ගමු අපි. right හොඳයි මේ තියෙන්නේ VGA කාඩ් එකක් අපි ගිය සතියේ VGA කාඩ්ස් ගැන කතා බහ කරානේ ඒ VGA කාඩ් එකේ ඕගල්ලන්ට කනෙක්ට් කරන්න පුළුවන් කියන්නේ ග්‍රැෆික්ස් අරගන්න පුළුවන් පෝට්ස් තුනම තමයි මෙතන මේ පෙන්වලා දීලා තියෙන්නේ right එතකොට මේ කෙලවරේම තියෙන පෝට් එකට අපි කියනවා HDMI පෝට් එක HDMI පෝට් එක කියලා කියන්නේ latestම ටෙක්නොලොජි එක ඊළඟට මෙතන පෙන්වලා තියෙනවා VGA පෝට් එක VGA පෝට් එක කියලා කියන්නේ graphics එහා මෙහා කරන්න නැත්නම් graphics communicate කරගන්න පරිගණකයේ මුල ඉඳලම අපි භාවිත කරපු පෝට් එක VGA පෝට් එකට පස්සේ වැඩි දියුණු වීමක් විදිහට DVI කියන පෝට් එක ආවා. එතකොට මුලින්ම VGA ඊළඟට DVI ඊළඟට තමයි HDMI. මේ තුන් දෙනාම communicate කරන්න පාවිච්චි කරන්නේ graphics. හැබැයි මේ කට්ටියගේ විශේෂයෙන් HDMI මේ දෙන්නගෙන් වෙනස් වෙන සාධකයක් තියෙනවා. ඒ සාධකය තමයි VGA කියන එක්කෙනාට අරගෙන එන්න පුළුවන් වෙන්නේ graphics විතරයි. දැන් මේ VGA port එක connect වෙනවා computer එකේ system unit එකේ port එකක් තියෙනවා. ඒකටම සමාන port එකක් තියෙනවා monitor එක පිටිපස්සේ. right? අපි ඒකත් තියෙන විදිය පොඩ්ඩක් බලමු.
මේ තියෙන්නේ එහෙම පෙන්ලා තියෙන තැනක් මොනිටර් එක පිටිපස්සේ තියෙන සැකස්මක්ස් තමයි මෙතන පෙන්ලා තියෙන්නේ. එතකොට මේ විදිහට මෙන්න මෙතනත් අපිට ටිකක් පැහැදිලි පින්තූරයක් තියෙනවා right. එතකොට VGA port එක මෙතන පෙන්නලා තියෙන VGA port එකක්. VGA port එක කම්පියුටර් එකේ VGA කියන්නේ සිස්ටම් යුනිට් එකේ VGA port එකට කනෙක්ට් වෙනවා එක end එකක් වයර් එකේ අනිත් end එක ගිහිල්ලා මොනිටර් එකේ VGA port එකට කනෙක්ට් වෙනවා right. ඔව් චරිත තියෙනවා. එහෙම ports 3 වෙන graphic cards තියෙනවා. එතකොට ඔයාට කැමති කේබල් එකක් පාවිච්චි කරන්න පුළුවන් graphics communicate කරගන්න. එතකොට දැන් ඔතන graphics communicate කරගන්න ගියාම graphic විතරක් communicate කරන කෙනෙක් තමයි අපි VGA කියලා කියන්නේ. right. ඔයගොල්ලෝ VGA cables දැකලා තියෙනවනේ. VGA cable එක මොන වගේද කියන එක ඔයගොල්ලන්ගේ right monitor එක පිටිපස්සට එන්නේ VGA cable එකක්. මේ cable එක ඔයගොල්ලෝ දැකලා තියෙනවා. right. එතකොට මේ cable එකේ මේ කෙළවරේ තියෙන VGA jacks දෙක. ඒක connect වෙනවා VGA port එකට. ඔව් ඉසිත ඒ වැඩේ කරන්න පුළුවන් එකම machine එකකින් monitors දෙකකට VGA supply කරන්න පුළුවන්ද කියලා ඉසිත අහලා තියෙනවා. පුළුවන්. හැබැයි අපිට monitors දෙකේ දේවල් දෙකක් බලා ගන්න බෑ. අපිට මොනිටර්ස් දෙකේ බලා ගන්න පුළුවන් එකම දේ තමයි. දැන් අර ඕගොල්ලෝ දැකලා තියෙනවනේ ගොඩක් වෙලාවට ටීවී විකුණන තැන්වල ටීවීස් ඔක්කොගේම එකම වීඩියෝ එක ප්ලේ වෙනවා. ඒකට ඒ වෙන්නේ ඔය ඉසිත අහන concept එකට අදාළවමයි. එතන VGA cable එකක් නෙවෙයි පාවිච්චි කරන්නේ. එතන ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ antenna wire එකක් නැත්නම් coaxial cable එකක්. දැන් VGA cable එකම VGA cable එක නෙවෙයි එකම VGA port එක පාවිච්චි කරලා අපිට devices තියෙනවා VGA splitters කියලා. right. ඒතකොට දැන් අපි එක මැෂින් එක මොනිටර් එක කරන දේ අනිත් පැත්තේ මොනිටර් එකෙන් බලා ගන්න පුළුවන්ද? පුළුවන්. මේ තියෙන්නේ VGA splitters. එතකොට මේ VGA splitter එකක මේ කෙලවර මේ දෙන්නම එකතු වෙලා එන කෙලවර තමයි අපේ system unit එකේ VGA port එකට connect වෙන්නේ. ඊපස්සේ මේ කෙලවරවල් දෙක අපිට පුළුවන් monitors දෙකකට connect කරගන්න. ඕගොල්ලෝ දැකලා තියෙනව නේද? අර මම ඔයගලන්ට පෙන්නපු වීඩියෝ එකක් තිබුණා මතකද? අර graphics හදපු වීඩියෝ එක. ඒකේ කම්පියුටර් ස්ක්‍රීන් එක තිර දෙකක විහිදිලා තියෙනවා දැකලා තියෙනව නේද? මතක නැහැ සර්. right. ඔහොම ඉන්නකෝ right මේ තියෙන්නේ. දැන් මෙන්න මේ වගේ අවස්ථාවක් මේ පේනවද? මේකේ පෙන්නලා සර් දැන් තියෙන්නේ එහෙම ඩුවල් මොනිටර් දාලා කරන්නේ මොකක්ද සර්? එතකොට ගොඩක් ඒ ඩුවල් මොනිටර් දැම්මම වෙන්නේ පුතේ අපිට වැඩ කරන්න තියෙන මොනිටර් එකේ ප්‍රමාණයෙන් විශාල කරගන්න පුළුවන්. දැන් අපි එක මොනිටර් එක එකම එකනේ පෙන්වන්නේ. නෑ මෙතන පෙන්වන්නේ මේ පින්තූර දෙක දෙකට බෙදලා නෙමෙයි. මේ පැත්තේ එක කොටසක් මේ පැත්තේ එක කොටසක් නේ. ඒ කියන්නේ මෙයාගෙන් එන අවුට් එක මෙතන මොනිටර්ස් දෙකක ලොකු තිරයකට අරගෙන තියෙනවා පේනවද? මේකෙම එන එක නෙවෙයි මේ මෙතන පෙන්නලා තියෙන මේ පින්තූරේ. දැන් ඕකට මට මේ කියන්නේ මමත් ඔක අත්දැකීමක් විදිහට අරගත්තේ ගුරු ගෙදර අපි කරන වීඩියෝස් එඩිට් කරන්න යන දවස් තමයි මමත් ඔකේ අත්දැකීම අරගත්තේ. ඒකෙදි ඒගොල්ලෝ කරන්නේ අපි පාඩම කරනකොට අපිව කැප්චර් කරනවා කැම් එකෙන්. ඊට පස්සේ එඩිට් කරනකොට ඒගොල්ලෝ මැෂින් එකට කනෙක්ට් කරලා තියෙනවා මේ වගේ ස්ප්ලිටර් එකක් කරහා මොනිටර්ස් දෙකක්. එතකොට එක මොනිටර් එකක තියෙනවා කන්ට්‍රෝලර්ස් ටික අනිත් මොනිටර් එකේ තියෙනවා වීඩියෝ එක. එතකොට හරි පැහැදිලි වැඩේ. අපි වීඩියෝ එක දිහා බලාගෙන ඉන්නවා කන්ට්‍රෝලර්ස් ටික එකකින් මේව කරනවා. දැන් අපි මේකෙම එක මේ වගේ පොඩි තිරයක කරගන්න ගියොත් අපිට කන්ට්‍රෝලර්ස් ටිකයි වීඩියෝ එකයි දාගත්තම නිකන් අර පැක් වෙලා වගේ ගතියක් එනවා. අපිට පුළුවන් දැන් ඔයගොල්ලෝ ප්‍රොජෙක්ටර් එකක් පාවිච්චි කරනකොට ප්‍රොජෙක්ටර් එක තියෙනවා extend mod එක කියලා එකක්. right. මේ ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක ගත්තම මේ තියෙන ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන්ස් ටික ඔයගලන්ට පුළුවන් ඩුප්ලිකේට් කරන්න
ඩුප්ලිකේට් කරනවා කියලා කියන්නේ මගේ මොනිටර් එකේ තියෙන ඒක ලැප්ටොප් වල විතරයි නිසා එන්නේ. නෑ ඕනම එකක පුළුවන්. කියනවා ප්‍රොජෙක්ටර් එකක් සම්බන්ධ කරාම ඔයාට මේ ප්‍රොජෙක්ට් කරන එක මේ විදිහට මැනේජ් කරගන්න පුළුවන්. right එතකොට ඩුප්ලිකේට් කරනවා කියලා කියන්නේ මගේ මොනිටර් එකේ තියෙන එකම ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකේ හරි තවත් මොනිටර් එකක හරි පෙන්වනවා කියන එක. මෙන්න මේ එක්ස්ටෙන්ඩ් කරනවා කියන එකේ පේනවා දෙගොල්ලෝ පින්තූරය ඇඳලා තියෙන හැටි. මේ පැත්තේ රවුම් භාගයයි අනිත් ඉරේ රවුම් භාගයයි. ඒ කියන්නේ එක්ස්ටෙන්ඩ් කරනවා කියලා කියන්නේ මගේ මොනිටර් එක නිකන් දිගාරිනවා වගේ වැඩක්. ඒකට අපිට අවශ්‍ය නම් ස්ප්ලිටර් එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් එක කෙලවරක ඉඳලා තව කෙලවරකට වෙනකන් එක චිත්‍රයක් පෙන්වන්න. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ මේ ඔය වීඩියෝ වෝල්ස් දැකලා තියෙනව නේද? ඔය එක සංදර්ශන වලට එන. ඒගොල්ලන්ගේ අර ස්ක්‍රීන්ස් කීපයක් තැන් තැන් වල තිබ්බට ඒ ඔක්කොම එකතු කරලා එක පින්තූරයක් එන විදිහට ඒගොල්ලෝ හදනවනේ. අන්න එහෙම හදන්නේ ඔය ස්ප්ලිටර් එක පාවිච්චි කරලා ග්‍රැෆික් එක එක්ස්ටෙන්ඩ් කරන එක. එතකොට වම් පැත්තේ කෙළවරේ ඉඳලා පටන් ගත්තම දකුණු පැත්තේ කෙළවරට වෙනකන් තනි චිත්‍රයක් අපිට සෙටල් කරලා පෙන්වන්න පුළුවන්. right එතකොට ඒකට තමයි අපි VGA ස්ප්ලිටර් එකක් පාවිච්චි කරන්නේ. ඔය ස්ප්ලිටර්ස් එක එක වර්ග වලින් තියෙනවා. ඒ කියන්නේ දෙකකට බෙදන්න, හතරකට බෙදන්න, අටකට බෙදන්න, ඒ විදිහේ ආකාරයෙන් ස්ප්ලිටර්ස් තියෙනවා. right හරි ඒ තමයි VGA cards වල කතාව. එතකොට මම කී හිටියේ VGA කියන පෝට් එක, මේ නිල් පාට පෝට් එක තමයි පරණම ටෙක්නොලොජි එක සහ තාමත් බහුලවම පාවිච්චි වෙන ටෙක්නොලොජි එක. දැන් ඒකයි VGA එකයි දෙකම පාවිච්චි වෙනවා. මලීෂ් අපි ගොඩක් ලිව්වේ නැහැ. solid state වලට අදාළව තියෙන ටික ලිව්වා පුතේ. ඒ කියන්නේ මෙන්න මේ highlight කරලා තියෙන වාක්‍යයයි උදාහරණවල නම් දෙකයි. USB සංලිදාවකයේ මතක කාඩ්පත් කියන දෙක ලියාගත්තා. එච්චරයි අපි කතා කරේ. right එතකොට VGA වල බහුලවම භාවිතා වෙන වර්ග දෙක තමයි VGA සහ HDMI කියලා කියන්නේ. දැන් DVI පාවිච්චි වෙන ප්‍රමාණය අඩුයි. මොකද දැන් ගොඩක් අලුත් devices වල එන්නේ ඔයගලන්ට HDMI ports. TV එකක් ගත්තත් TV එකේත් ඔයගලන්ට දකින්න හම්බෙන්නේ අලුත් TVs වල HDMI port එකක්. ඒතර HDMI port වලින් තමයි ඔය POTV ඊළඟට dialog TV වල තියෙන set top box එකේ ඉඳලා TV එකට යන connection එක තියෙන්නේ HDMI cable එකක් හරහා. දැන් මේ HDMI cable එකේ port එකේ විශේෂත්වයක් තියෙනවා. මේ VGA port එකට පුළුවන් වෙන්නේ graphics අරගෙන එන්න විතරයි. ඒ කියන්නේ system unit එක ඇතුලේ තියෙන graphics hard disk එකේ තියෙන graphics motherboard එක හරහා ඇවිල්ලා graphic port එකෙන් එළියට ආවම VGA cable එක දිගේ ඒක monitor එකට අරගෙන එනවා. ඒතර ඒක ගේන්නේ graphics විතරයි. හැබැයි HDMI cable එකකට පුළුවන් graphics සහ sound කියන දෙකම අරගෙන එන්න. දැන් VGA එකකින් අපි පාවිච්චි කරාම අපි audio line එක වෙනම output කරගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මම projector එකට මගේ lap එක connect කරනවා නම් VGA cable එකකින් මම මගේ ඊළඟට headset එක connect කරන තැනට jack එකක් ගහලා ඒ වගේම අනිත් පැත්තේ ඒ විදිහේ jack එකකින් USB මේ projector එකට connect කරන්න ඕනේ sounds දෙන්න නම්. හැබැයි මම HDMI cable එකක් පාවිච්චි කරොත් එක cable එකෙන් මට graphics උයි sounds උයි දෙකම යවන්න පුළුවන් අදාළ projector එකට. right ඒත් ඒක එක්තරා ආකාරයක වාසියක්. ඔය අපි ඉස්කෝලවල ගොඩාක් වෙලාවට functions කරන්න ගියාම අපි මුහුණ දෙන ප්‍රධාන ප්‍රායෝගික ගැටලුවක් ඒක. sounds දෙන එක වෙනම sound cable එකක් හොය අපි දඟලන්න ඕනේ. ඉතින් HDMI එකක් අරගත්තම වැඩේ නිකම්ම විසඳෙනවා. හැබැයි තියෙන අවාසිය තමයි පරණ කම්පියුටර්ස් වලට HDMI support කරන්නේ. මොකද HDMI port එක අලුත් port එකක්. ඒක එන්නේ ඒ කියන්නේ අලුත් කියලා කියන්නේ ගොඩක් අලුත් port එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් දැනට අවුරුදු 10ක විතර වගේ ඉඳලා අපි HDMI ports පාවිච්චි කරනවා. එතකොට ඒ port එකක් තියෙන device එකක් වෙන්න ඕනේ. හරි. එතකොට ඔය තමයි එහෙම තියෙන graphic card ගන්න. මට පැහැදිලි නැහැ පුතේ වාහනක. ඒ කියන්නේ එහෙම තියෙන graphic card දාලා use කරන්න port එක. පුළුවන්. ඔයාගේ board එකට support කරනවා නම් ඔයා අරගන්න graphic card එකේ slot එක ඔයාට ඒක connect කරලා graphic card එක පාවිච්චි කරන්න පුළුවන්. no problem.
right හරි එතකොට ඔන්න අපි PS2 port ගැන කතා කරා සමාන්තර කෙවෙනිය parallel port ගැන කතා කරා HDMI ගැන කතා කරා පහළ තියෙනවා VGA ගැනත් අපි කතා කරා පැරල් පෝට්ටයක් නැත්තං මේ වෙන මොකෙන්ද මේ USB එකක් කරල USB right හරි ඊළඟට අපි කතා කරන්නේ මේ ජාල කරන කෙවෙනිය RJ45 ඔව් network port එක කියන එක. ඒතර RJ45 කියලාත් අපි ඔකට කියනවා. ඒතර මේ RJ45 එක තියෙන්නේ තනිකරම connection එක හොයා ගැනීම සඳහා. මේ RJ45 එක දෙපැත්තේ තියෙනවා පොඩි LED bulbs දෙකක්. එකක් green color එකකෙනෙක් අනිත් එක yellow color එකකෙනෙක්. ඒ green color එකේනා දිගටම පත්තු වෙලා තියෙනවා ඔයාගේ connection එක success නම්. ඔයා අලුතෙන් කේබල් එකක් ඔතනට plug කරාම කේබල් එකේ connection එක හැදෙනකම් මේ තැඹිලි පාට බල්බ් එක blink වෙනවා. ගහි තියෙන්නේ. ඒතර connection එක ඕකේ වෙච්ච ගමන් එයා ගැහෙන එක නතර වෙනවා, එයා off වෙනවා, කොළ පාට එක්කෙනා පත්තු වෙනවා. ඒතර අපිට network cable එක network connectivity හරියට තියනවාද කියලා indicate කරගන්න හොඳ indicator එකක් තමයි මේ කොළ පාට LED bulb එක. right ඊළඟට නේද audio ports ටික නම් ඔයගොල්ලෝ දන්නවා මටත් වඩා හොඳට නේද mic එකක් connect කරන්න පුළුවන් රෝස පාට port එකට pink color එකනට අපි යාට කියනවා microphone port එක කියලා ඊළඟට කොළ පාට port එකට අපි කියනවා line out එක එහෙමත් නැත්නම් headphone එක එහෙමත් නැත්නම් speaker port එක එහෙම කියලා එතකොට ඒකට connect කරන්න පුළුවන් වෙන්නේ speakers ඒ කියන්නේ අපිට ශබ්දය අහන්න අවශ්‍ය නම් අපේ කන් දෙකෙන් අහන්න අවශ්‍ය නම් අපි මේ device එක connect කරන්න ඕනේ කොළ පාට. එකට එතකොට ඒක speaker එකක් සහිත device එකක් වෙන්න ඕනේ. එතකොට එයා කරන්නේ හඬ එළියට ලබා දෙන එක. අපිට microphone එක පාවිච්චි කරන්න අවශ්‍ය නම් මම microphone එක connect කරන්න ඕනේ මේ රෝස පාට jack එකට. right? එතකොට මගේ microphone එක. right? ඊළඟට නිල් පාට එක්කෙනා විශේෂ එක්කෙනෙක් එයාට අපි කියනවා line in එක කියලා. line in එක අපි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට දැන් අපේ කම්පියුටර් එකේ තියෙන කම්පියුටර් එකේ හෝ වේවා කම්පියුටර් එක රිලේටඩ්ලි අපි ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද DJ කරනවා. right? so DJ කරනකොට ඒගොල්ලෝ sound enhance කරනකොට sound එක mix කරගන්න mixer එකක් හරි amplifier එකක් හරි දෙයක් පාවිච්චි කරනවා අන්න ඒ වගේ දෙයක් connect කරන්න. ඒ කියන්නේ බාහිරෙන් ශබ්දය ලබා දෙන කෙනෙක් පරිගණකයත් එක්ක සම්බන්ධ කරන්න අපි පාවිච්චි කරනවා line in එක. right? ඒතකොට line in එක උදව් වෙනවා ඔයගලන්ට අවශ්‍ය නම් line in cable එකක් පාවිච්චි කරලා කැසට් එකක රේඩියෝ එකක ප්ලේ වෙන සින්දුවක් රෙකෝඩ් කරගන්න පුළුවන් කම්පියුටර් එකට. හැබැයි ඒකට නිවැරදි කනෙක්ෂන් එක තියෙන්න ඕනේ. රේඩියෝ එකත් ඒකට සපෝට් කරන්න ඕනේ. right? එතකොට ඔය තමයි audio ports තුන අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. right? speaker port එක නැත්නම් line out එක, microphone port එක සහ line in port එක. USB මෙයා ගැන අපි දැන් හොඳටම දන්නවා නේද මේ USB වල icon එක මතක තියාගන්න ඕන සමහර වෙලාවට අහනවා. Universal Serial Bus නැත්නම් විශ්ව ශ්‍රේණිගත බස් කියන port එකට තමයි අපි USB port එක කියලා කියන්නේ. මෙයාට Universal Serial Bus port එක කියලා කියන්නේ හේතු තියෙනවා. හේතුව Universal කියලා කියන්නේ හැම කෙනාටම ගැලපෙන කියන අදහස. එතකොට මේක ඕනම කෙනෙකුට ගැලපෙන විදිහ නැත්නම් ඕනම device එකක් ගොඩාක් devices connect කරන්න අපි USB port එක පාවිච්චි කරනවා නේද? keyboard වේවා, mouse වේවා, printers වේවා, webcam එකක් වේවා, right? scanner එකක් වේවා. නේද? දැන් එන ගොඩාක් print devices connect වෙන්නේ USB එකට. දැන් ඔයගොල්ලෝ phone එකක් connect කරත් USB එකට connect වෙන්නේ. dongle එකක් connect කරත් USB එකට connect වෙන්නේ. right? Wi-Fi receiver එකක් connect කරත් USB එකට connect වෙන්නේ. ඒ නිසා USB එක කියලා කියන්නේ අද කාලේ වෙනකොට කම්පියුටර් එක දකින්න හම්බෙන වැදගත්ම port එක. දැන් USB port එක වැඩි දියුණු වෙලා නේද? Type C කියලා port එකකුත් එනවා. දන්නව නේද Type C port එක? දැකලා තියෙනව නේද? දැන් අලුත් phones charge කරන්න ඉන්නේ Type C port එකක. right? VGA port එකේ dot ගාන වෙනස් වෙනවත් එක්ක නේද? VGA port එකේ dots ගාන change වෙන්නේ නම්
නෑ මට ඒක ගැන හරි අයිඩියා එකක් නෑ පුතා. මම පොඩක් හොයලා කියන්න. මම දන්න තරමින් චේන්ජ් වෙන්නේ නෑ. මොකද පින්ස් ගාන එකයි යාකාව තියෙන. මම චුට්ටක් හොයලා බලලා කියන්න පුතේ. හා සර්. right මේ තියෙන්නේ type C port එක. ඒතර මේ ඉන්නේ USB වල advancement එකක්, improvement එකක්. right වැඩි දියුණු වීමක්. right ඒතර මේ type C port එක බොහොම ඉක්මන් data transfer කරන්න ඒ වගේ දේවල් වලට හරි ඉක්මන්. දැන් අලුතෙන් හැදෙන ඔය MI කියන ෆෝන් එක ඊළඟට තව හුඟක් ෆෝන්ස් එනවා දැන් type C port එකත් එක්ක. right ඒක USB වලට වැඩි ප්‍රමාණයෙන් කුඩයි. හැබැයි බොහොම ඉක්මන් මෙයාගේ අර දැන් USB එක ගහන්න ඕන හරි පැත්තක් තියෙනවනේ. type C එක එහෙම නෑ. type C එක universal. කැමති අතකට අපිට කනෙක්ට් කරන්න පුළුවන්. right හරි. එතකොට ඔය තමයි USB එකට අදාළව තියෙන ports ටික. right අපි VGA එක ගැන කතා බහ කරා. ඒක නිසා මම ඒක නැවත කතා කරන්න යන්නේ නැහැ. මේ බලන්න VGA වගේම තව එක්කෙනෙක් ඉන්නවා. හැබැයි මේක වෙනස්. VGA එකට VGA එකේ මොඩම් කනෙක්ට් කරන්නේ සර්. අන්න right. VGA එකේ තියෙන්නේ holes නේ. මේකේ තියෙන්නේ pins. ඒතර මේ holes තියෙන port එකට අපි කියනවා female port එකක් කියලා. pins තියෙන port එකට අපි කියනවා male port එකක් කියලා. right. ඒතර මේ male port එක VGA එක වගේ male port එක අපි කියනවා serial port එකක් කියලා. ශ්‍රේණිගත කෙවෙන එකක්. right. ගොඩාක් වෙලාවට මේ කට්ටිය ශ්‍රේණිගත සහ සමාන්තරගත කෙවෙනි පටල ගන්නවා. හොඳට මතක තියාගන්න සමාන්තරගත එක තියෙන්නේ printers connect කරන්න. අපි serial port එක පාවිච්චි කරනවා modems connect කරගන්න. ඒතර modem කියන device එක connect කරන්න පාවිච්චි කරන්නේ serial port එක. හැබැයි අද කාලේ වෙනකොට modem එකත් USB එක හරහා තමයි connect කරන්නේ. දැන් ඔයගොල්ලන්ගේ dongle එක කියලා කියන්නේ modem එකක්. right dongles connect කරන්නේ අපි USB එකට. right ඉතින් ඔය වගේ ඔය ports ටික අපි පාවිච්චි කරනවා ඔය කියන උපාංග ටික connect කරගන්න. හරි. දැන් ඔයගොල්ලෝ මේක ලියා ගන්න ඕනේ. ලියා ගන්නකොට මම කියන්නම් මොනවද ලියාගන්නේ කියන එක. right හරි. අනුමාත්‍රිකාව දාගන්නකො. පරිගණකයක කෙවෙනි. computer ports. හරි. පළවෙනි ලයින් එක ලියා ගන්න. සෝක ලියා ගන්න. ඔව්. highlight කරලා තියෙන ටික ලියා ගන්න. ඉසිත ඔයා අහන ප්‍රශ්නේ ඒ විදිහටම වෙන්නේ නෑ පුතේ. ඒක වෙනස් වෙන්නේ resolution එක කියන point එක අනුව. නැත්නම් screen එක ලොකු වෙන්න task bar එක ලොකු වෙන්නේ නැහැ. ඒක resolutions පාවිච්චි කරනවා. ඔයාගේ RJ45 port එක blink වෙනවා නම්
කනෙක්ෂන් ටයිප් එක ගැන චුට්ටක් බලන්න වෙයි. සේතරේ කොළ පාටක බ්ලින්ක් වෙන නිසා නෙට්වර්ක් ප්‍රොබ්ලම් එකක් ඉන්නද? ප්‍රොබ්ලම් එකක් නිසාම කියලා අපිට කියන්න අමාරුයි. සමහරවිට නෙට්වර්ක් එක ස්ලෝ නම් ඒක පොඩ්ඩක් බ්ලින්ක් වෙන්න ගන්නවා. සාමාන්‍ය නෙට්වර්ක් කනෙක්ෂන් එක ස්ටේබල් නම් එයා ස්ටේබල් පත්තු වෙලා තියෙනවා. හරිද? ඉවරද? Happiness. right. ඉසිත මේ නෙට්වර්ක් ස්ටෝරේජ් එකක් කියලා කියන්නේ මොකද්ද? ඉසිත මට ඒක ක්ලියර් නෑ. ඒ ඩේටා පොඩ්ඩක් යනවා ඒක. ඩේටා යන එක නම් ගොඩක් වෙලාවට ඔය OneDrive ඒ ඔයා ඔන් කරලා තියෙන සර්විසස් ටික නිසා වෙන්න පුළුවන්. OneDrive එක ක්ලෝස් කරාම ඒක හරියනවද? ගොඩක් දුරට නැත්නම් OneDrive එකට සින්ක් වෙන්නේ නැතිව තියන්න කියලා දුන්නා නම් හරි. සින්ක්‍රොනයිසේෂන් වලට තමයි එයා ගොඩක් වෙලාවට ඔය ඩේටා පාවිච්චි කරන්නේ. ඕකේ. right. ඒක ලියලා ඉවර අය අංක 1 දාලා PS2 කෙවෙනිය මෙන්න මේ පේලි දෙක ලියාගන්න ඒක යටතේ.
ඉවරද? නෑ සර්. right. ඉක්මන් කරමු. හරි. ඉවරද? සනුජ. right okay. ඔව් තාම ලියන අය ඉන්නවද? ටක් ගාලා ඉන්ඩිකේට් කරන්න. හරි. දෙවෙනි එක සමාන්තර කෙවනිය parallel plot ඒක යටතේ ඔව් ඒකෙත් පළවෙනි වාක්‍ය දෙක parallel plot මේ පළවෙනි වාක්‍ය දෙක හරි ඉවරද දෙවෙනි එක? ඔව් සර්. හරි. තුන්වෙනි එක්කෙනා HDMI කෙවනිය
ඔව් HDMI වලට අදාළව නම් HDMI වල තියෙන ටික ලියා ගන්න වෙනවා පොතේ. මේ සම්පූර්ණ එකම ලියා ගන්න. හරි ඉවරද? ඔව් හරි ඉක්මන් කරමු. HDMI ඉවර කට්ටිය ජාලකරණ කෙවනිය. ඒකටත් ඒ සම්බන්ධයෙන් තියෙන ඔක්කොම ටික ලියා ගන්න. එක පේලියයි මං හිතන් තියෙන්නේ. රන්දුනු HDMI එකේ ඔක්කොම ටික ලියා ගන්න ඕනේ.
ඉවරද ළමයි? නෑ සර්. හරි හරි ඉවර කරමු. මොකද ඉවරයිද? ඔව් සර්. ඉවරයි සර්. right හරි. ඊළඟට ශබ්ද උපාංග කෙවෙනි audio port ඔව් ඒකෙත් තියෙන දේවල් ටික ඔක්කොම ලියා ගන්න වෙනවා පුතේ. මොකද ඒකේ ජැක්ස් තුනේ නම් තුනයි පාවිච්චි වෙන්නේ මොකටද කියන එකයි තියෙන්නේ. සර් ඉස්බනෝ කියන්නේ හෙඩ්ෆෝන් එකටද? හෙඩ්ෆෝන් එකට. ඔව් ඔව්. ක්ලාස් එකේ න හයිට නේද? කෙන් එන්න. පුත් තප්පරකින්න. පුතේ ඕගොල්ලෝ මේ ඔඩියෝ පෝට් එක ලියලා ඉවර නම් USB එකෙත් ඒ තියෙන ටිකම කොපි කරගන්න. ඔව් මට
හරි ඉවරද ළමයි? පොඩයි සර්. නෑ සර්. හරි හරි හරි. සර් ක්ලාස් ඉවර වෙන හැටි නේද? ඔව් පුතේ. 6ට නෙමෙයි. 5 මාර ඉවරයි. පැය එකමාරයි අපි කරන්නේ. ඔන්ලයින් එක පැය එකමාරයි තියෙන්නේ. ඉංග්‍රීසි මීඩියම් එක 5 මාරටම පටන් ගන්නවා අනිත් එක. USB එකෙත් එහෙම ලියා ගන්න. සර් USB එකේ අන්තිම එක පේන්නේ. ඉන්න. USB එක ඉවර අය වීඩියෝ පෝට් එක කියන්නේ ග්‍රැෆික් පෝට් එක විදිහ ගැන ලියා ගන්න. ඔව්. ඒකෙත් මේ සෙට් එකම ලියා ගන්න වෙනවා පුතේ. මොකටද පාවිච්චි කරන්නේ සහ ඩොට්ස් කීයක් තියෙනවද කියලා එක කියලා තියෙනවා. හරි ඉවරද? නෑ සර්.
හරි ඉවරද ළමයි? ඔව් සර්. ඔව් සර්. right හරි අන්තිම පෝට් එක ශ්‍රේණිගත කෙවිනි right මේ ටික ලියා ගන්න ඕනේ. සර් ඉවරයි. හරි නෑ සර්. හරි ඉක්මන් කරමු. සර්ට මම ඉවරයි කියලා කියන්නේ නෑ නෑ නේද? හරි හරි අනිත් අය ඉවර වෙනකන් ඉමු. විදිල්ල නම් ගිනි කඳුළු. ඉතින් මම මෙහෙම පුතේ mic off කරන්න. පිරෙනවද? මොකද්ද කියන්නේ පිරෙන්නේ කවදද? mics mute කරලා තියාගන්න ඕනේ. හරි ඉවරයිද? හරි ඉවරද? අපි ඉස්සරහට යමුද?
right. හරි ඊළඟට කතා කරන්න තියෙන්නේ data communication ගැන. right data communication දත්ත sannivedanaya කියන එක දැන් අපි කම්පියුටරයක් අරගත්තම ඕගොල්ලෝ ගොඩක් වෙලාවට දැන් මේ මොහොතේ අපි දෙගොල්ලෝ කරන්නේ දත්ත sannivedanayak තමයි. නේද? මං කතා කරනකොට මගේ හඬ ඕගලන්ට ඇහෙනවා. එතකොට මගේ හඬ ඕගලන්ට ඇහෙන්නේ මගේ කම්පියුටර් එකේ තියෙන මයික්‍රොෆෝන් එක හරහා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හරහා එළියට එන data ටික ඕගලන්ගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හරහා ඕගලන්ගේ කම්පියුටර් එකට හෝ ෆෝන් එකට ඇවිල්ලා හඬ බවට පත් වෙනවා ඕගලන්ගේ ස්පීකර් එක හරහා. ඒතර එතනද සිද්ධ වෙන්නේ දත්ත sannivedanaya වීම. දත්ත එක තැනක ඉඳලා තව තැනකට ගමන් කිරීම. එතකොට මගේ මේ වීඩියෝ එක ඕගලන්ට පේන්න තියෙන ඕගලන්ගේ ස්ක්‍රීන් එකේ. එතකොට ඒ කියන්නේ මගේ කම්පියුටර් එකේ තියෙන මේ graphics ටික data connection එක හරහා ඕගොල්ලෝ ගාවට communicate වෙලා තියෙනවා ඕගලන්ගේ device එකට. එතකොට ඔය data communication කියන එකේදී අපි නිතරම කතා කරන components කීපයක් තියෙනවා. මෙතන පෙන්නලා තියෙනවා මූලිකම 3 දෙනා. එක්කෙනෙක් තමයි sender නැත්නම් ප්‍රභවය කියලා අපි කියනවා source එක. එයා ගාව තමයි data එක හැදෙන්නේ. ඊට පස්සේ receiver කියලා කෙනෙක් ඉන්නවා. එයා තමයි data එක receive කරන්නේ. ග්‍රහණය කරගන්නේ. right අල්ලගන්න කෙනා. ඒතකොට දැන් මම කතා කරනකොට ඕගොල්ලෝ අහන් ඉන්නකොට මම තමයි source එක. data source එක. ඕගොල්ලෝ තමයි data එක receive කරන අය. right එතකොට මේ දත්තය මම ගාව ඉඳලා ඕගොල්ලෝ ගාවට යන්නේ. නිකම්ම මෙයාට යන්න පුළුවන් කමක් නැහැ. මේ දත්තය ගමන් කරන්න යම්කිසි මාධ්‍යයක් අවශ්‍යයි. ඒක හරියට පාරක වාහනයක් ගමන් කරනවා වගේ නේද? එක තැනක ඉඳලා තව තැනකට වාහනේ යන්න වාහනේට පාරක් අවශ්‍යයි. අන්න එතකොට වාහනය කියන්නේ දත්තය කියලා හිතුවොත් දත්තයකට එක තැනක ඉඳලා තව තැනකට යන්න මාර්ගයක් අවශ්‍යයි. අන්නේ මාර්ගයට අපි කියනවා මීඩියම් මාධ්‍යය කියලා. එතකොට මේ මීඩියම් එක ಜಾති දෙකකින් ඕගලන්ට දකින්න පුළුවන්. එකක් තමයි guided media කියලා අපි කියනවා නියමු මාධ්‍ය. අනිත් එක unguided media කියලා අපි කියනවා නොනියමු මාධ්‍ය. මේ කියන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. වය සහිත රැහන් රහිත මාධ්‍යයට තමයි අපි guided media කියන්නේ. රැහන් රහිත මාධ්‍යයට අපි කියනවා unguided media කියලා. රැහන් සහිත නම් guided media නියමු මාධ්‍ය. රැහන් රහිත නම් unguided media නොනියමු මාධ්‍ය. right දැන් ඇත්තටම communication එක සිද්ධ වෙනකොට source එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දත්තේ උපදින තැනක් තියෙන්න ඕනේ. receiver එකක් තියෙන්න ඕනේ. දත්තේ ලබන තැනක් තියෙන්න ඕනේ. මාධ්‍යයක් තියෙන්න ඕනේ දෙන අතර. ඒ වගේම තමයි දත්ත sannivedanaya වෙන්න නම් data කියන දේ generate වෙන්න ඕනේ. right data එක generate කරන කෙනෙක් ඉන්න ඕනේ. data කියන එක generate වෙන්න ඕනේ. සහ දැන් අපි පාරක ගමන් කරනකොට වාහනයකට අදාළ වෙන යම් යම් නීති රීති තියෙනවානේ. අපිට පාරේ අපිට කැමති විදිහට ගමන් කරන්න බෑ. ඒකට අපිට තියෙනවා මාර්ග නීති කියලා જાතියක්. ඒ වගේම තමයි දත්තයක් එක තැනක ඉඳලා තව තැනකට මාධ්‍යයක් කරහා යනකොට ඒ මාධ්‍යයට අදාළවක් තියෙනවා නීති රීති කීපයක්. අපි ඕවට කියනවා protocols කියලා. right protocols. එතකොට සිංහලෙන් අපි කියනවා නියමාවලි කියලා. එතකොට අන්නේ ප්‍රොටෝකෝල් එකකුත් අවශ්‍යයි දත්ත sannivedana නිවැරදි ආකාරයෙන් සිද්ධ කරගන්න. right හරි. ඒක තමයි මේ මුල් ටිකෙන් ඔයගලන්ට කතා බහ කරලා තියෙන්නේ. හරි. අපි ඉක්මනට ඒ කොටස ලියාගමු. right අනුමාත්‍රිකාව දාගන්න දත්ත sannivedanaya සඳහා අවශ්‍ය මූලික අංග කියලා දාලා මම පින්තූරයක් අඳිනවා අන්න ඒකට අක් ගාලා ඇඳ ගන්න. right
හරි විනාඩියක් ඉන්න බෝඩ් එක ලෝඩ් වෙනකම්. හරි මෙන්න මේක ඔයගලන්ට එත ගන්න පුළුවන්. මේකට අපි කියනවා යවන්න. අපිට ඉංග්‍රීසි වචන නැහැ නේද? සිංගල් මීඩියම් කට්ටිය සම්පූර්ණයෙන් ඉන්නේ. මේකට අපි කියනවා මාධ්‍යය. මාධ්‍ය කොටස් දෙකකට බෙදෙනවා. නියම right ඊළඟට මේ මාධ්‍ය ඇතුලේ තමයි දත්තය අරගෙන යන්නේ. ඊළඟට මේ දත්ත ගමනාගමනය කරන්න ඔයගලට තියෙනවා ප්‍රොටෝකෝල්ස් කියලා જાතියක්. ඔබතේ මාධ්‍ය කියන එකේ කොටස් දෙක මොකක්ද සර් ලියලා තියෙන්නේ? නියමු සහ නොනියමු කියන එක. මේ වස්ස හැඳින්නේ නියමාවලිය මම ඒක කඩිරි වලින් දාන්නේ ඒ කියන්නේ ප්‍රොටෝකෝල් එක කියන එක ඒ දෙන්න අතර මැද්දේ තියෙනවා කියන එක. කියන්නේ ඒ දෙන්නට සම්බන්ධයි කියන එක ඉන්ඩිකේට් කරන්න. right නියමාවලි protocols. ඒ වචනේ ඉතර පැහැදිලි නෑ නේද මම ලියන්න. හරි අපි ඉක්මනට මේක ඇඳගමු. මම දැන් 5:00ට අනිත් ක්ලාස් එක පටන් ගන්නවා කියලා ලින්ක් එක යවලා තියෙන්නේ. දැන් 5:00යි වෙලාව. ඉක්මනට ඇඳගන්න. ඇඳගෙන ඉවර වෙලා ලීව් වුණාට කමක් නැහැ. right සර් මම ඒ ඔපෙක් ගැන පොඩ්ඩක් කියනවාද? right ඔහම දෙන්න. නිවාඩ. කොහොමද? සර් ලිව් වෙන්නද? හරි. ඇඳලා ඉවර කට්ටිය ලීව් වෙන්න. සර් ළම සතිත් පන්ති ඔන්ලයින්ද? අපි බලමු කොහොමද කියලා. මම පණිවිඩයක් දෙන්නම්. මොකද වෙන්නේ කියලා. right good night sir. හරි පුතේ good night. good night. ඉසිත ඔයාගේ තියෙන්නේ license version එකක්ද? ඔව් සර්. license version එකක් නම් සාමාන්‍යයෙන් install කරන්න දෙන්න ඕනේ updates ටික. update දෙන්නේ නැති වෙන්න විදිහක් නැහැ. license කියනවා crack කරපු එකක් නෙවෙයිනේ තියෙන්නේ. original එකක් නේද? ඔව්.
එහෙමනම් පොඩ්ඩක් Microsoft එකටම කියන්න වෙනවා ඔයාට වැඩේ කෙරෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් ඔයා ගත්ත තැනට කියන්න වෙනවා අප්ඩේට්ස් එන්නේ නැහැ කියලා. අප්ඩේට් සමහර ඒවා තියෙනවා එක සැරෙන් සිද්ධ වෙන්නේ නැහැ. සමහරවිට දෙතුන් පාරක් ඉන්ස්ටෝල් කරන්න ඕනේ වැඩේ Right, sir. වෙනවා. good night පුතේ. right වෙනවද කියලා බලන්න. ගොඩක් කල්ද මැෂින් එක අරගෙන? නෑ සර් මං අලුතෙන් Windows දාගත්තා. ස්ක්‍රීන් ෂෙයා එක ගියා. ඉන්න පුතේ ඉන්න. අලුතෙන් Windows දාගත්ත කියන්නේ සිත මේ කොහෙන්ද? මැෂින් එකට Windows install කරගත්තා. ඒ කියන්නේ ඔයාද ඉන්ස්ටෝල් කරේ? ඔව්. එතකොට දැන් ඔයා ගත්තේ කොහෙන්ද ඒක? අබාන්සකින් හරි නෑ සර් Microsoft එකේ. Microsoft එකෙන්මද ඔයා ලයිසන් කීයකත් Microsoft වලින් පර්චේස් කරාද? purchase කරේ නෑ සර්. පර්චේස් කරන්නේ නැතුව ඔයා ඒ කියන්නේ crack version එකක් දාගෙන නෑ සර් CMD එකෙන් activation කරේ. හරි හරි CMD එකෙන් activation වෙනවා කියලා කියන්නේ crack version එකක් පුතේ තියෙන්නේ. එතකොට ප්‍රශ්නයක් වෙනවා. මොකද Windows 10 එතකොට ඉතින් කරන්න දෙයක් නැති වෙලා යනවා. ඔයාට වැඩක් කරත හැකි මෙහෙම. eBay එකේ තියෙනවා රුපියල් 1000ට විතර වගේ ඔය Windows keys අරගන්න. එහෙම key එකක් අරගෙන දාන්න. ඒව තියෙන්නේ genuine keys. එතකොට ඕක හරියන්න පුළුවන්. ඒ කියන්නේ මම දැන් දාලා ඒතර තියෙනවා අලුතෙන් Windows install කරන්න මොකද? නෑ අවශ්‍ය නෑ. ඔයාලට තියෙන key එක purchase කරලා Windows active කරන්න. මේ ඒ key එක දීලා. දැන් එතන ආයෙත් active කියලා පෙන්නන්නේ නෑ නේද? ඔයා මුලින්ම ඒ කියන්නේ එතන ඔප්ෂන් එකක් දෙනවා මට මතක විදිහට මට දැන් බලන්න වෙලාවක් නෑ පුතේ. එතන තියෙනවා මේ දැන් තියෙන key එක delete කරලා අලුතෙන් key එකක් enter කරන්න ක්‍රමයක්. පොඩ්ඩක් YouTube එකේ බලන්න. කියන key එක අස් කරලා අලුතෙන් key එක දාන්නේ කොහොමද කියලා. අර වගේ license key එකක් ගන්න. ඒ කියන්නේ legal එකක්. අපි ඔය crack කරනවා කියලා කරන්නේ illegal වැඩක් නේ. ඒ කියන්නේ හරි. සර් එතකොට මේ දැන් ඕක active කරන්න තෝම ඉන්නත් පුළුවන් නේද සර්? පුළුවන්. එතකොට හැබැයි අප්ඩේට්ස් ආපු ගමන් වැඩේ අවුල් වෙනවා. Windows 10 වල විදිය එහෙමයි. ඒ කිව්වේ සර්? ඒ කියන්නේ Windows 10 කියන්නේ අප්ඩේට් මත ඉම්ප්‍රූව් වෙන එකක් නේ. ඔයා අප්ඩේට් නොකරම ඉන්න පුළුවන්. කොයිම හරි වෙලාවක ඔයා ඉන්ටර්නෙට් කනෙක්ට් වුණොත් ඒ කියන්නේ එයාට අප්ඩේට් ස්ටොප් කරන්න ප්‍රෙස් කරන්න පුළුවන් නේ. බෑ. Windows 10 වල බෑ. Windows 10 වල පුළුවන් වෙන්නේ අප්ඩේට් පෝස් කරලා තියන්න විතරයි. එයාට වෙන මොකක් හරි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් හම්බුනොත් එයා ගොඩක් වෙලාවට අලුත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් හරහා ඩවුන්ලෝඩ් කරන්න බලනවා අප්ඩේට්ස් ටික. ඒ කියන්නේ දැන් මගේ දැන් තියෙන ඩයලොග් ගන්න. එතකොට ඒකේ දැන් තමයි මම යූස් කරන්නේ. එතකොට ඒකට අප්ඩේට් පෝස්ට් කරලා තිබ්බොත් තියන්න පුළුවන්. ඔයාට ඒක කියන්නේ අර නැතුව එහෙම කියන්න අවුලක් පුළුවන් නැහැ. නේද? එහෙම අවුලක් නැහැ. නමුත් මොකක් හෝ මොහොතකදී ඔයා අමාරු වැටෙන ඉඩ තියෙනවා කියන එක ඔළුවේ තියාගන්න. ඒ කියන්නේ සර් එතකොට එහෙම වෙන්නේ මම වෙන අලුත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගැහුවොත් මේකට. ඔගේ අලුත් එකක් ගැහුවොත් තමයි අමාරු වැටෙන්නේ ගොඩක් වෙලාවට. නැත්තම් හරි පුතේ යන හැමෝටම good night. නැත්තම් අවුලක් වෙන්නේ නැහැ. නැත්තම් අවුලක් වෙන්නේ නැහැ. මට එක්ස්පීරියන්ස් එකක් නැහැ අප්ඩේට් නොකරම ගියොත් මොන වගේ තැනකට එයිද කියන එක. කරලා බලන්න ගොඩක් දුරට අවුලක් වෙන්න විදිහක් නැහැ. හැබැයි යම් මොහොතක අප්ඩේට් එක්ස්පයරි එකක් තියෙනවා නම් ඒ කියන්නේ එහෙම දෙයක් මම දැනට දැකලා නැහැ. එහෙම දෙයක් තිබුණොත් ඔයා අමාරු වෙටින් ඉඳ තියෙනවා. කෝකටත් නේද? ඔයාගේ වටිනා කියන data කොහොමත් C එකේ නැතුව D එකේ වගේ තියාගෙන ඉන්න. ඒ කියන්නේ අපිට ෂුවර් කරන්න බෑනේ ඔයා දැන් ඔව් ඔයාගේ ගෙදරම මේවා කළා මොකක් හෝ හේතුවක් නිසා ඔයා වෙන මොහොකට හරි දන්නේ නැතුව හරි අමතක වෙලා හරි කනෙක්ට් වෙනවා කියලා කියනවා. කනෙක්ට් වෙච්ච ගමන් ඒගොල්ලෝ වැඩේ අවුල් කරගන්නවා. ඒක බොහොම එතකොට ඔව් දැන් ඉන්ටර්නෙට් එකක් කනෙක්ෂන් කරනකොට නිකන් පාස්වර්ඩ් එකක මොකුත් ඔප්ෂන් එකක් දාන්න බැරිද? පුළුවන්. නිකන් Wi-Fi කනෙක්ට් වෙන්නේ නැහැනේ. ඔයා Wi-Fi හරි එදනෙට් Ethernet යනකොට Ethernet කේබල් එකෙන් යනවා නම් Ethernet කේබල් එක ගහපු ගමන් එයා කනෙක්ෂන් එක ඔටෝමැටිකලි ස්ටැබ්ලිෂ් කරගන්නවා. ඔව්. එතකොට ගැටලුවක් වෙනවා. ඔයා දැන් Wi-Fi වගේ කනෙක්ට් වෙනවා නම් Wi-Fi එකේ කී එක එයා ඉල්ලනවනේ. ඔව් සර්. Ethernet කේබල් එක Ethernet එකට මේ පාස්වර්ඩ් ඔප්ෂන් එකක් දාන්න බැරිද? Ethernet වලට පාස්වර්ඩ් ඔප්ෂන් එකක් දාන්න පුළුවන් ක්‍රමයක් ඇති. නැති වෙන්න බෑ කීයටවත්. පොඩ්ඩක් හොයලා බලන්න. මට එහෙම අයිඩියා එකක් නැහැ කොහොමද අපි එතනට යන්නේ කියන එක. චුට්ටක් හොයලා බලන්න. සර් දැන් මැෂින් එක දැන් අපි ලොග් වුණාට පස්සේ දැන් ඔය ඔක්කොම ටික වෙන්නේ
ඔව් දැන් මම sign in වෙන තැනට password එකක් දාලා තියෙනවා. එතකොට ඒ sign in වෙන්න කලින් අලුතෙන් router එක ගහලා sign in වෙනකොට on වෙනවද නැත්නම් sign in වෙන password එක නොගා දීද්දිත් ඒක connection එක හොයා ගන්නවද ඒගොල්ලෝ? කනෙක්ෂන් එක හොයා ගන්නවා. ඔයා කලින් කියන්නේ ඔයා කනෙක්ට් ඔටෝමැටිකලි දීලා තියෙනවා නම් කනෙක්ෂන් එක දැකපු ගමන් එයා කනෙක්ට් වෙනවා. කනෙක්ට් ඔටෝමැටිකලි දීලා නැත්නම් ඔයා කනෙක්ට් වෙනකන් එයා ඉන්නවා. يعني මම password එක ගහලා log වෙනවා නේද? ඔව් පාස්වර්ඩ් එක ගහලා හෝ කනෙක්ට් බටන් එක ඔබලා කනෙක්ට් වෙනකන් හරි ඔටෝමැටිකලි කනෙක්ට් වෙන්න කියලා නැත්නම් ඔයා කනෙක්ට් බටන් එක ඔබනකන් එයා කනෙක්ට් වෙන්නේ නැහැ. සර් ඔව් ඔබතේ අර රූපෙන් පස්සේ මොකුත් ලියුනේ නැහැ නේ සර්. මොන රූපෙන් පස්සේ පුතේ? නෑ මොකුත් ලියන්නේ හරි මම දැන් සෙෂන් එක එන්ඩ් කරනවා. මට ඉංග්‍රීසි මීඩියම් කට්ටියට එකතු වෙන්න ඕනේ. හරි පුතේ. thank you very much. Thank you sir. right okay Good night, Good night sir. good night